නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහතු මහා කාරුණික වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ක නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහැවත් පින්වතුනේ, ජීවිතයක් ගොඩනගා ගනිද්දී පින්වතුනේ, අපි හැමදෙනා පෞද්ගලිකව අපි ගැන අදහසක් ඇති කරගන්න ඕනේ. මම දෙවිවරු පවා සාදුකාරණ දෙන ජීවිතයක් ටිකෙන් ටික හරි ගොඩනගන්න ඕන. අන්න එහෙම අදහසක්. මම්මගේ ජීවිතය ගොඩනගා ගන්න ඕන දෙවිවරු පවා සාදුකාර දෙන තරම් ලස්සනට. අපි සාමාන්‍යයෙන් කියනවා හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී කියලානේ. දෙවිවරුන් නමට වඳින්න තරම් හොඳට හැදී ඉන්නේ කොහොමද කියලා වුණාට කෙනෙක් හරියට විග්‍රහ කරගෙන නැහැ. දෙවිවරු පවා තමන්ගේ පැත්තට හැරිලා වඳින්නේ කොහොම හොඳට හැදිලා හිටියොත්ද? ඒක හරියට විග්‍රහ කරගෙන නැහැ. ඒක අපිට තේරුම් ගන්න තියෙන්නේ දෙවිවරු පවා හැරි හැරි වන්දනා කරපු චරිත හරියට ඉගෙන ගැනීමෙන්. මෙන්න මේ අයට දෙවිවරුත් වන්දනා කළා. දෙවිවරුත් මේ අයගේ ක්‍රියාකාරකම් වලට සාදුකාර දුන්නා කියලා අපිට අපේ දහම් පොත්වල රහතන් වහන්සේලා, උතුම් සංගරුවන ඉතුරු කරපු පුවත් තියෙනවානේ. ආන්නේ ප්‍රවෘත්ති ඇසුරෙන් තමයි අපිට දෙවිවරු පවා වඳින ආකාරයට හොඳට හැදෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න පුළුවන්. අද ඉගෙන ගන්න එහෙම පුවත. අද මේ දේශනාවට දායකත්වය දරනු ලබන්නේ පින්වත් තරංගා, චතුරි, සුභා සහ නිපුණී ඇතුළු ඒ පවුල්වල සියලු දෙනා එකතු වෙලා මිය පරලෝ ගියපු SW වනිගසේකර මහත්මයා ඇතුළු ඒ තම තමන්ගේ පවුල්වල මිය ගිය සියලු ඥාති සමූහයා පින අනුමෝදන්ව පරලොව සැපයටපත් වේවා. ඒ වගේම මිය ගිය සියලු රණවිරුවන්ට පින අනුමෝදන්ව පරලොව සැපයටපත් වේවා කියන ප්‍රාර්ථනාවෙනුයි අද ධර්ම දානයන් මේ විදිහට සිද්ධ කරන්නේ. පින්වතුනේ, සද්ධර්මාලංකාරයේ එන ජයම්පතිකා වස්තුව කියන පුවතයි අපි අද මේ උතුම් දේශනාවේදී කතා බහ කරන්නේ. අතීතයේ මේ ලංකා භූමියේ රුහුණු මාගම සංඝ කියලා එක් අමාත්‍ය දියණි කෙනෙකුත් එකම පුතණු කෙනෙකුත් වාසය කළා. ඒ පුතාට නම දැම්ම සංඝ අමාත්‍ය පුත්‍රයා කියලා. මේ සංඝ අමාත්‍ය පුත්‍රයාගේ මෑණියන් පියාණන් කාලක්‍රියා කරනකොට ඒ අම්මා තාත්තා දෙන්නා තමන්ගේ දරු දෙදෙනාව ළඟට කැඳුවා. ළඟට කැඳවලා දියණී තමයි වැඩිමහල්. ඒ නිසා දියණියට කිව්වා, පුතේ ඔයාගේ මල්ලි ලොකු මහත් වෙනකල් ඔයා මල්ලිව හොඳට බලා ගන්න ඕනේ. මල්ලි සන්තක ධනයත්, අපි මල්ලි වෙනුවෙන් වෙන් කරන ධනයත් ඔයාම හොඳට ආරක්ෂා කරලා සුදුසු කාලයේදී මල්ලිට පවරන්න ඕන කියලා දහසක් වටිනා පිළිසඟලක්, ඒ කියන්නේ දහසක් අගනා රෙදි, ඒ වස්ත්‍ර කහවණු දහසක් තරම් වටිනවා. එහෙම පිළිසඟලක් දුන්නා. ඊළඟට මාහැඟි කඩුවක්, පුතාගේ නමට මාහැඟි කඩුවක්, හොඳ වටින කඩුවක් දුන්නා. ඊළඟට මහත් වූ සුරගයක්, මේක මුතු හරක්, සම්පූර්ණයෙන්ම මුතු වලින්, අගනා මුතු වලින් සකස් කරපු මුතු පොටක් දුන්නා. මේ ඔක්කොම දීලා දෙමව්පියෝ කාලක්‍රියා කළා. දෙමව්පියෝ මරුණට පස්සේ අර සංඝ කියන අමාත්‍ය පුත්‍රයාගේ
අම්මා බවට පත් වුණේ වැඩිමහල් සහෝදරි. දැන් වැඩිමහල් සහෝදරි තමයි නිවසේ සියලු කටයුතු සම්බන්ධීකරණය කරලා ඒවා හොයලා බලලා ඒ ටික කරන්නේ. ඊළඟට මල්ලි සම්බන්ධ වුණු හැමදේම හොයලා බලන්නේ මේ වැඩිමහල් සහෝදරි. ක්‍රමක්‍රමයෙන් කාලය ගත වෙනවා. කාලය ගත වෙද්දී මේ සංඝ කියන අමාත්‍ය පුත්‍රයා 12 හැවිරිදි වයසට පත් වෙනකොටම මහා කාය බලයකුත් තියෙනවා, හොඳ රූප බලයකුත් තියෙනවා. තමන්ගේ අක්කාගේ ගෙදරම ඔහු වාසය කරනවා. ওই කාලේ තමයි පින්වතුනි මේ ලංකාවට මහත් වූ නියං සායක් ආවේ. බැමිණිටියා සාය කියලා පින්වතුන්ලා අහලා ඇති. 12 අවුරුද්ද පුරාම බැමිණිටියා සාය තිබ්බනේ. දැන් බලන්න අපිට අපේ ජීවිතය ගත කරනකොට එක එක ව්‍යසන හටගන්නවනේ නේ. එක එක දේවල් නැති වෙලා යනවා. බලාපොරොත්තු වෙච්ච නැති විදිහේ අනපේක්ෂිත සිදුවීම් අපිට වෙනවනේ. අපි එතකොට මේ වර්තමානයේ පැන නගින ප්‍රශ්නේම මහා ලොකු ප්‍රශ්නය කියලා අපි එහෙම හිතනවනේ. නමුත් බලන්න ඉතිහාසයේ දිහාවට හැරිලා මිනිසුන්ට වතුර පොදක් නැතුව පොලිමක ඉඳලවත් වතුර ඩිංගිත්තක් ගන්න බැරුව මිනිස්සු අසරණ වෙලා තියෙනවනේ. බැමිණිටියා සාය. වතුර සම්පූර්ණයෙන් නැතුව ගියා. වැහි නැතුව ගියා. වැහි නැති නිසා ධන දාන්නේ නැහැ. මිනිස්සු කොහෙ කොහෙද හංගගෙන රැකගත්ත එකකින් තමයි සෑහෙන අමාරුවෙන් ජීවත් වෙලා තියෙන්නේ. ඒකත් සල්ලි තියෙන මිනිස්සු. සල්ලි නැති මිනිස්සු අන්ත අසරණ වුණා. මිනිස්සු එකිනෙකා මරාගෙන හරි ජීවිතය ගත කරනවා. කොටි මේ කාලේ පින්වතුනි මිනිස්සු කැලෑවල වාසය කරපු රහතන් වහන්සේලා වැතෙන් භික්ෂුන් මරන්නේ. භික්ෂුන් වහන්සේලාව මරනවා කියලා මරන්නේ රහතන් වහන්සේනම. රහතන් වහන්සේලාව මරලා රහතුන්ගේ මස් කාලා තියෙනවානේ. බඩපුරව ගන්න. එහෙම සංසිද්ධි. එතකොට මේ මිනිස්සු බඩගින්න උහුලා ගන්න බැරුව අර රහතන් වහන්සේව ඝාතනය කරලා මස් කනවා. ආනන්තරේ පාප කර්මයක් කරලා අර බැමිණිටියා සායෙම මැරෙනවා. මේ වෙනකොට නිරේ නේද? ආනන්තරේ පාප කර්මයක් කරලා නිරේ ගියොත් එහෙම ආය කල්පයක් ගොඩ ඉන්නේ නැහැ. මේ වෙනකොට නිරේ. දැන් ගෞතම බුද්ධ ශාසනයේ අවසන් වෙලා මතු අනාගතේ මෛත්‍රී පුත්‍රජානන් වහන්සේ පහළ වෙයි. ඒ සසුනත් කාලයක් පවතී. හැබැයි අරගොල්ලෝ නිරේ. උඩේමන්නේ. ඒ නිසා හරියට තේරුම් ගන්න ඕන මේ ජීවිතේට එන ප්‍රශ්න ඉස්සරහා පිංගුතුනේ අපි අපේ ජීවිතේ තමන් පෞද්ගලිකව කොහොමද හසුරුවගන්නේ කියලා. දැන් අපිට ඔබට බණපදයක් කියන්න, ඔබට බණපදයක් අහන්න මේ පසුබිමක් දැනට තියෙනවා. මේක කවද වෙනකන් තියෙයිද? කවුද දන්නේ? මේවා හරි ඇසිල්ලකින් වෙනස් වෙනවා පිංගුතුනේ. මේ ලෝකයේ තියෙන රටා එක පැයකින් වෙනස් කරන්න පුළුවන්. දැන් ඔබට සිහි කරගන්න පුළුවන් පාස්කු ප්‍රහාරය. බලන්න පාස්කු බෝම්බ ප්‍රහාරය එනකම් බෝම්බ කියන නම පව මිනිසුන්ට අමතක වෙලා තිබ්බේ. එකපාර බෝම්බ ප්‍රහාරයක් ආවා, ආරක්ෂාව ගැන හිතන්න වුණා. මිනිසෙකුට පාරට බහිද්දී සෑහෙන වතාවක් හිතන්න වුණා. පිරිස් එක් රැස් වෙන තැනකදී සෑහෙන්න හිතන්න වුණා. සම්පූර්ණ අර රටේ තිබුණු පරිසරය වෙනස් වුනේ නැන්ද? ඔක්කොම වෙනස් වෙලා ගියා. දැන් ඔය ඒ බෝම්බ ප්‍රහාරය එන කාලේ වෙනකොට අපිට කල්පනා වුණේ අපි ඊට පෙර තමයි රන්කොත් වෙහෙරේ මහා සෑ වන්දනාව අපි කළේ. සෑහෙන පිරිසක් ඒක රාශී වෙලා මහ පූජා කර කර රැයක් පහන් වෙනකන් බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ සිහි කර කර වන්දනමාන කර කර අපි පිනක් රැස් කරගත්තා. ලක්ෂ ගාණක් එකතු වෙලා. බැරි වෙලාවත් ඒ පින්කම සිදු කරන්න පෙර ඔය බෝම්බ ප්‍රහාරයේ ප්‍රශ්නේ වුණා නම් අපිට පින්කම කරන්න හම්බෙන්නේ නැහැ. එහෙම පිරිසක් ඒක රාශී කරන්න හම්බෙන්නේ නැහැ. එක තප්පර ගානක බෝම්බ ප්‍රහාරයකට අපේ ජීවිතේ සම්පූර්ණ කතාව වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ වසංගත රෝග ආවා. ඊට පස්සේ මේ යම්කිසි දේශපාලනික ප්‍රශ්නයක් ආවා. මේ ඔක්කොමත් එක්ක දැන් මේ වෙනකොට පරිසරය මොකද්ද කියලා බලන්න. මේ පරිසරය එන්න කලින් අපි පාඩුවේ පින්කම් කරගත්ත නේද කියලා දකින්න. මිනිස්සු ඒක රාශී වෙලා පාඩුවේ බණ අහගෙන පින් කරගත්ත කාලයක් තිබුණා. පොයේ වැඩසටහන් වලට මේ දහස් සංඛ්‍යාත පිරිසක් ඒක රාශී වෙලා එකට සිල් අරගෙන එකට බණ අහලා එහෙම කාලයක් තිබුණා. ආයේ ඒ කාලයක් උපද්දන්න බැරි වෙන්නම පුළුවන්. ඒක තමයි මේ සසර ගමනේ හැටි. බැමිණිටියා සාය කියන ඒ මහා නියං සාය පැමිණිලා
ඒ මහා දුර්භීක්ෂය ඇවිල්ලා ආන්නේ කාලවකවානුව තමයි මේ සංඝ කියන අමාත්‍යගේ 12 අවරදි වයස. ඉතින් මේ සංඝ අමාත්‍යයා තමන්ගේ සහෝදරීට කියනවා අක්කණ්ඩි මං මේ දුර්භීක්ෂ සමයේ සංසුන් වෙනකන් මොනවා හරි වැඩපලක් කරලා ජීවත් වීම පිණිස මම වෙනත් ප්‍රදේශයකට යනවා. ඒ ප්‍රදේශයට ගිහින් එනකන් මා සන්තක වස්තු ඔක්කොම අක්කණ්ඩි රැක ගන්නට කියලා. ඉතින් ඒවා ගෙදර තියලා සංඝ අමාත්‍යයා ගෙදරින් බැහැලා ගියා. ඒ බැහැලා යනකොට දෙවනි දවසේ මේක වෙන්නේ. උදෑසනින්ම ඔන්න මේ සංඝ අමාත්‍ය පුත්‍රයා ඉස්සෝතල නාලා තිසා වැවේ ඉන්නවා. එතකොට කොටගල කියන ප්‍රදේශයේ වාසය කරන මහානාග කියලා තෙරුන් වහන්සේ නම පිණ්ඩපාතේ පිණිස මාගමට වැඩම කළා. වැඩම කරලා මුළු ගම්මානෙම පිඬුසිඟ ඇවිදලාවත් ස්වල්ප ප්‍රමාණයකවත් පිණ්ඩපාත දානයක් ගන්න බැරුව ගියා. කවුරුන් නැහැ පිණ්ඩපාත දෙන්න. ඉන්න කාටවත් දෙන්න දෙයක් නැහැ. පිණ්ඩපාත කරගන්න බැරුව ගියා. එතකොට මේ සංඝ අමාත්‍ය දකින්නවා තෙරුන් වහන්සේ වැඩම කරනවා. ළඟට ගිහින් වන්දනා කරලා ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේට දානි ලැබුණාද? කිව්වා නේ උපාසක දානි ලැබුණේ නෑනේ. එතකොට කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේට මම දානි ඩිංගිත්තක් පූජා කරන්න ඔබ වහන්සේ ඔහොම ඉන්න කිව්වා. ඔහොම ඉන්න කියලා මේ වෙනකොට මේ අය අනුරාධපුරේනේ. දැන් මේ ගමන පිටත් වෙනවා කියලා ගියාට ගමන පිටත් වෙන්න බැරුව ගියා. වැඩි දුරක් යන්න කලින් තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. ඉතින් ආයෙ දුවගෙන ආවා ගෙදෙට්ට. දුවගෙන ඇවිල්ලා අක්කගෙන් අහනවා අක්කේ මේ බද්දින්ගක්ක් සකස් කරගන්න පිළිවෙලක් තියෙනවද? කිව්වා මලන්නේ නැහැ ගේ අහලක නැහැ කිව්වා බත් ටික. පූජා කරන්නයි කියලා මොකුත් නැහැ කිව්වා. කිව්වා එහෙනම් අකේ මට අර මගේ වටිනා දහසක් වූ මුතුහර මට ඒක දෙන්න. ඒ මුතුපට මට දෙන්න. එතකොට අක්ක ගාවනේ ඒක තිබුණේ අක්ක දුන්නා ඒක. ඒක සෑහෙන වටින එක. සෑහෙන වටින මුතුහරක්. මේ මුතුහරත් අරගෙන සංඝාමාත්‍ය ගයක් ගාන යනවා. ගයක් ගාන ගිහිල්ලා ඇහුවා උයපු බතක් තියනවද? අහනකොට ඇතැම් මිනිස්සු අනේ කියනවා නේ අපේ නම් බත් උයලා නේ. එක ගෙදරකින් කෝ බත් තියෙනවා. අනේ උනට ඉල්ලන්න එපා දෙන්නේ. ඒ බත් ටික නම් විකුණන්න බෑ කියලා. එතකොට මේ අමාත්‍යරේ අර වටින මුතුහර එහෙම් පිටින්ම අර මිනිසුන්ට දුන්නා. මේක දෙනවා. මේක දෙනවා මට බත් එක දෙන්න. බත් මුලක් කියලා කියන්නේ එහෙම අගන එකක් නෙමෙයිනේ. අනිත් එක බලන්න මේ බත් මුල තමන් උදෙසාත් නෙමෙයි තමන්ට කන්න නෙමෙයි. අර වටිනා මුතුහරි එහෙම්ම අතහැරියා. බත් මුල අරගත්තා. බත් මුල අරගෙන මේ බත් මුල මහානාග තෙරුන් වහන්සේ ළඟට අරගෙන ගිහිල්ලා ඒක පූජා කළා. පූජා කරනකොට පිංගුතුනේ ඉතින් හිතන්න අපි සන්තකේ තියෙන වටින දෙයක් අතහරින්න අමාරු දෙයක් අතහැරලා අර බත් මුල අරගෙන ගිහිල්ලා ඒ අරගත්ත බත් මුලත් අතහරිනකොට කොච්චර සතුටක් ඒ අමාත්‍යරට උපදින්නේ නැද්ද? ඇඬුණා. ඇඬෙනකොට මහානාග තෙරුන් වහන්සේ ඇහුවා උපාසක මොකෝ මේ ඇස්වල කඳුළු? ස්වාමීනි මේ දානි මම පූජා කරන්න මෙහෙමයි කිව්වා. මගේ ගෙදර අපේ අම්මා අපේ තාත්තා මා වෙනුවෙන් ඉතුරු කරලා ගියපු වටිනා වස්තුවක් ස්වාමීනි මේ මුතුහරේ. මං ස්වාමීනි මේ බත් එක වෙනුවෙන් මුතුහරේ මත හැරියා. මට මේ මුතුහරේට වඩා ස්වාමීනි මේ පින වටිනවා. මං ඔබ වහන්සේට මේ දානි පූජා කරන ඔබ වහන්සේ මේ වළඳ සුවපත් වේවා. අර භික්ෂුන් වහන්සේට මොනවා හිතෙන්ද ඇතිද? ඒ උත්තමයන් වහන්සේ දැන් තමන් වහන්සේ පිළිගත් දානේ සම්බන්ධයෙන් සෑහෙන්න හිතුවා. රුක්සේන වාඩිලා කල්පනා කළා නෑ. මං කෙලස් නැසලා විතරක් මේක වළඳන්නේ. බත් එක එහෙම වහලා පැත්තකින් තියලා තමන් වහන්සේ වීරිය වැඩුවා. හරි පුදුම සහගතයි පින්වතුනේ. ඒ කාල වකවානුව නම් උන්වහන්සේ ඉරාවරට යන්න කලින් කෙලස් නැසා රහතන් වහන්සේ නම බවට පත් වුණා. අරහත්ත්වයට පත් වී අර සංඝමාත්‍ය පුත්‍රයා මුතුහරය වියදම් කොට අරගත්ත අර දානයක රහතන් වහන්සේ වළඳනවා. රහතන් වහන්සේ මෙසේ දානි වළඳනකොට
ඒ කාලේ රජ පැමිණි වළගම්බා රජුරුවන්ගේ සේසතේ වාසය කරන දේවතා දුව මේ කාලේ රජවරුන්ට එහෙම ඉෂ්ටකාමී දෙව්දූලා ඉඳලා තියෙනවනේ. ඒ දේවතා දුව සංගමාත්‍ය දීපු මේ දානේ අනුමෝදන් වෙන්න සාදුකාර පැවැත්වනවා. සාදු සාදු තයා දින්නම් දානං ඨානේ පතිට්ඨිතං තස්මාතං අනුමෝදාමි සාදු සාදු උපාසක. ඔය ගාතාව කියලා අර දෙව්දූ අනුමෝදන් වුණා. සාදු සාදු තයා දින්නම් නුඹ දීපු ඒ දානේ දානං ඨානේ පතිට්ඨිතං හරිතනම පිහිටියා. හරිතන කියන්නේ මොකද්ද? අනුත්තරම් පුඤ්ඤක්කිත්තං ලෝකස්ස. ලෝකේ උතුම් පින් කෙතේ ඒ දානේ පිහිටියා. සෞඛ්‍යලෙස් නැසූ රහතන් වහන්සේ නමක් තමයි ඒ දානේ වැළඳුවේ. දානේ හරිතනම පිහිටියා. තස්මාතං අනුමෝදාමි සාදු සාදු උපාසක. ගොඩාක් යහපති උපාසකේ ගොඩාක් යහපති මං ඒ ඔබගේ පින අනුමෝදන් වෙමි කියලා දැන් දෙව්දූ අනුමෝදන් වුණා. දෙව්දූ මේක අනුමෝදන් වෙනකොට වළගම්බා මහරජු අහනවා දෙව්දූගෙන් දෙව්දූ මොකද්ද අනුමෝදන් වෙච්ච පින මට කියන්න ඒ ගැන. එතකොට ඒ දෙව්දූ කියනවා සංඝ කියලා තරුණ අමාත්‍ය පුත්‍රයෙක් ඉන්නවා. ධන්වේ රජතුමනි එයා අගනා වූ දහසක් අගනා වූ මුතු පොටක් එක බත් මුලක් වෙනුවෙන් වියදම් කළා. ඒකත් රජතුමනි යාට කන්ට නෙවෙයි. ඒක මහා නාග තෙරපාණන්ට පූජා කළා. මහා නාග තෙරණුවෝ ඒ දානය පාරිශුද්ධ කිරීම පිණිස බවුන් වඩා කෙලෙස් නසා ආන දානේ වැළඳුවා. හප්පේ ඒ දානමේ පින මමත් අනුමෝදන් වෙමි. ඔන්න දෙවියෝ සාදුකාර දෙන්න තැන්. දෙවියෝ එහෙම සාදුකාර දෙනවා. දෙවියෝ එතකොට සාදුකාර දෙන්නේ රත්නත්තරේ හිත පහදවා ගත්ත කෙනාට. බුද්ධං සරණං ගච්ඡාමි කියලා අවංකව බුදුන් සරණ ගියපු කෙනාට දෙවියෝ වඳින්නේමය. දෙවියෝ ඉබන්දාට සාදුකාර පවත්වන්නේය. දෙවියන්ගේ සාදුකාරය ලැබෙන්නේ හොඳට අවබෝධයෙන් බුදුන් සරණ ගියපු කෙනාට. අවබෝධයෙන් දහම් සරණ ගියපු කෙනාට. අවබෝධයෙන් සංඝ සරණ ගියපු කෙනාට දෙවියෝ වඳිනවා. දෙවියෝ සාදුකාර දෙනවා. ඒක දෙවියෝ වඳිනවා කියනවට වඩා හරි වචනේ තමයි දෙවියෝ එයාගේ ජීවිතය අනුමෝදන් වෙනවා. සාදුකාර දීදී වන්දනා කර කර දෙවියෝ එයාගේ ජීවිතේ අනුමෝදන් වෙනවා. අනේ මේ බඳු ජීවිතයක්. එහෙම අනුමෝදන් වෙනවා. දෙවිවරු අනුමෝදන් වෙන්නේ පින්වතුනි ගුණ දහන්නේ. ගුණ දහම් අනුමෝදන් වෙන්නේ. එක අවස්ථාවක අපේ ආනන්ද මහතෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා අහනෝනේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඇතැන් සුවඳ ಜಾති තියෙනවා ස්වාමීනි ඒ සුවඳ මලෙන් විහිදෙන්නේ. ඔය දෑ සමන් පිච්ච වගේ ඒවා ස්වාමීනි මලෙන් තමයි සුවඳ විහිදුවන්නේ. ඇතැන් සුවඳ ಜಾති තියෙනවා ස්වාමීනි ඒවා මුලෙන් තමයි විහිදෙන්නේ. ඔය අගිල් සැවැන්දරා වගේ මුලෙන් සුවඳ විහිදුවන්නේ. ඊළඟට ස්වාමීනි සමහර සුවඳ තියෙනවා ඒවා අරටුවෙන් විහිදෙන්නේ. රත් හඳුන් සුදු හඳින් ආදී කොට ඔය අරටුවෙන් සුවඳ විහිදුවන සුවඳ ಜಾති තියෙන්නේ නේ. ස්වාමීනි මේ විහිදෙන සුවඳ මුලෙන් විහිදුනත් මලෙන් විහිදුනත් කඳෙන් විහිදුනත් ස්වාමීනි එව්වට බෑ හුළඟ නැතුව හමන්න බෑ. හුළඟත් එක්ක විතර එයා යන්නේ. හුළඟ යම් දිශාවකට යනවා නම් අර මල් සුවඳත් අරගෙන ඒ හුළඟ යනවා. බැරි වෙලත් හුළඟ නැත්තම් මල් සුවඳ එතනම තමයි. එතන ඉහට යන්නේ. හුළඟ ඕන. බුදුරජාණන් වහන්සේ අහනවා ස්වාමීනි හුළඟ නැතත් පැතිරෙන සුවඳක් මේ ලෝකේ තියෙනවද? බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ එහෙම සුවඳක් තියෙනවා. ආනන්දේ ඒ සුවඳ හුළඟ නැතත් හමනවා. හුළඟ තිබ්බත් හමනවා. දස දිසාවටම එක විදියට හමනවා. උඩුසුළඟේ පවා දෙවියන්ට ආග්‍රහණය කළ හැකි උඩුසුළඟේ පවා හමාගෙන යන්නේ ඒ සුවඳ. එතකොට අහනවා ස්වාමීනි ඒ සුවඳ නම් කුමක්ද? ආනන්දය ඒ සුවඳ තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවගේ සුවඳ. තෙරුවන් සරණ ගියපු කෙනාගේ සුවඳ. බුද්ධං සරණං ගච්ඡාමි කියා බුදුන් සරණ ගියපු කෙනාගේ සුවඳ. ධම්මං සරණං ගච්ඡාමි කියා ධර්මයේ සරණ ගියපු කෙනාගේ සුවඳ. සංඝං සරණං ගච්ඡාමි කියා සංඝ සරණ මහා සංඝරුවන සරණ ගියපු කෙනාගේ සුවඳ. ආන්න ඒක තමයි සුවඳ. එය
දස දිසාවට පැතිරෙන එකක් දෙවියොත් ආග්‍රහණය කරනවා. ඊළඟ සුවඳ තමයි සිල් සුවඳ. ප්‍රාණඝාතයෙන් වැළකීම නිසා හටගන්න සුවඳ. සොරකම් නොකිරීම නිසා හටගන්න සුවඳ. සල්ලාලකම නොකිරීම නිසා හටගන්නා සුවඳ. බොරු නොකීම නිසා හටගන්නා සුවඳ. මත්පැනින් වෙන්වීම නිසා හටගන්න සුවඳ. මේකත් දෙවියෝ පවා ආග්‍රහණය කරනවා. ඊළඟ සුවඳ තමයි පින්වතුනි දානයේ සුවඳ, පරිත්‍යාගයේ සුවඳ, අත්හැරීමේ සුවඳ. යම් කෙනෙකුගේ මසුරු මල තියෙනකොට එතන තියෙනවා ගඳක්, දුර්ගන්ධයක්. මසුරු මල අත්හැර දානේ පිහිටුව ගත්ත ගමන් එතන තියෙන සුවඳක්. ඒක දෙවියන්ට පවා දැනෙනවා. විගත මල මච්චේරණ චේතසා අගාරං අජ්ජවසති. ඇතැම් හෝ ගිහි ගෙදර වසන්නේ මසුරු මල දුරු කළ සිටිනි. මුත්තචාගෝ. ඔහු සිටින්නේ අත්තරපු සිටින්ය. පයත පානි. දන් දීම පිණිස සෝදාගත් අත්ඇතිවය. වොස්සග්ග රතු අත්හැරලා සතුටින්ට ඔහු කැමතිය. දාන සංවිභාග රතු සංවිධානය කර කර දන් දෙන්න ඔහු කැමතිය. යාච යෝගෝ ඔහු ළඟට ඉල්ලාගෙන ඉන්න සුදුසුය. ආන්න ඉබන්දාගේ තියෙනවා මොකද්ද? ඉබන්දා තුල තියෙනවා දානී සුවඳ. ඒකත් දෙවියන්ට දැනෙනවා. දෙවිවරු අප්‍රමාණ සතුට වෙනවා කියනවා. අසවල් ස්ත්‍රී පුරුෂයෝ තෙරුවන් සරණේ පිහිටා සිල් රකිමින් දන් දෙන්නේය. අනාගතයේ උන්ගින් මේ දෙව්ලොව පිරෙනු ඇත. පින්වතුනි අනාගතේ ගුණ වඩන අයගෙන් දෙව්ලොව පිරේවි. අනාගතේ ගුණධර්ම ආරක්ෂා නොකරන අයගෙන් මේ ජීවිතේ ගුණධර්ම ආරක්ෂා නොකරන අයගෙන් අනාගතේ නිරේ පිරේවි. තිරිසන් ලෝකෙ පිරේවි. පෙරේත ලෝකෙ පිරේවි. අසුරයෝ අස්සත් පිරේවි. ගුණධර්ම සුරකින්න අයගෙන් දෙව්ලොව පිරේවි. තමන් ඒ පූර්ණේ කොතනද පුරවන්නේ කියන එක තමන් තීරණය කරගන්න ඕන. තමන් කොතෙන්ද ගිහිල්ලාද එකතු වෙන්නේ? ඒක කාගේ තීරණයක්ද? ඒක තමුන්ගේ තීරණයක්. තමන් තීරණය කරන්න ඕන මොන අරුබුද කංකටොළු ASCII වුණත් මේ අරුබුද නවතින්න පුළුවන්. මේ අරුබුද නොනවතින්න පුළුවන්. මේ අරුබුද වැඩෙන්නත් පුළුවන්. මේ අරුබුද සංසිඳෙන්නත් පුළුවන්. ඒවා එක එක විදිහට වෙන්න පුළුවන්. ඒක අපිට අපේ වසඟේ පවත්වන්න බැරි එකක්. ඔය වගේම වසඟේ පවත්වන්න බැරි දෙයක් තියෙනවා. ඒ තමයි මේ අරුබුද නැවතුණත් නැතත් නාකිවීම නවතිනවද? නැහැ. ලෙඩ වෙන එක නවතිනවද? නැහැ. මරණයට ලං වෙන එක නවතිනවද? නැහැ. මේ ඔක්කොම ප්‍රශ්න අතරේ අපි නාකි වෙනවා. ඔක්කොම ප්‍රශ්න අතරේ අපි ලෙඩ වෙනවා. ඔක්කොම ප්‍රශ්න අතරේ අපි මරණයට ලං වෙනවනේ. මරණයට ලං වෙනවා කියන එකේ අර්ථය මොකද්ද? අපිට පරලොව යන්න තියෙන වෙලාව ලං වෙමින් තියෙනවා. මේ ඉන්නවා ඊළඟ මොහොතේ පරලොව යනවා මිනිස්සු. එහෙම වෙන්නේ නැද්ද? මාධ්‍ය බලනකොට රූපවාහිනිය බලනකොට ප්‍රවෘත්ති බලනකොට ඔබ දකින්නේ නැද්ද? අසවල් තැන ඇක්සිඩන්ට් එකකින් මෙච්චරක් මලේ, අසවල් තැන නාය ගිහිල්ලා මෙච්චර මලේ, අසවල් රටේ මෙච්චර මිය ගිහිල්ලාය. මේ ඔක්කොම අපි වගේ දිවිගෙවන මිනිස්සුනේ. ඒ මිනිස්සු මේ ලෝකේ දාලා යනවා. ඒ මිනිස්සු කොහේ පුරවනව නැද්ද? ආන් ඒකයි. අපි පින්වතුනි මේවා ඔක්කොම අතරේ ඔහේ මැරිලා යයි කොහේ හරි තැනක. ඒ ගියාට පස්සේ මරණින් මත්තේ අපි කොතනද පුරවන්නේ කියන එක ගොඩක් අපි පෞද්ගලිකව අපේ ජීවිතය ගැන හිතිය යුතු එක. මේක මේ එක එක්කෙනාට පාස් කර හිතන්න යන්න එපා. ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. අසවල්ලු පින් කරන්නේද කියා එබී බැලිය යුතු නැත. අසවල්ලු දන් දෙන්නේද කියා එබී බැලිය යුතු නැත. අසවල්ලු කුසල් කරන්නේද කියා එබී බැලිය යුතු නැත. එබී බැලිය යුත්තේ තමා දෙසටය. අසවල්ලු කියලා කතා කර මේ යන ගමන අපිට ඵල ප්‍රයෝජනයක් තියෙන එක නෙමෙයි. බලන්න මේ සාමාන්‍ය දේශපාලනික රටාව ඔහොමනේ හැදෙන්නේ. පාලක රටාව ඔහොමයි හැදෙන්නේ. පාලක කණ්ඩායමක් එකක් කියනවා අසවල්ලු දැන් මේ කටයුතු කරන විදිහ බලන්න. මේ අසවල්ලු කටයුතු කරන විදිහ නිසානේ මේ ප්‍රශ්න. අපි ආවොත් අපි මෙහෙම කරනවා. ඔන්න කාණ්ඩයක් කියනවා. එතකොට ඔන්න ජනතාව එකතු වෙලා ඒ අයව ගෙනල්ලා බලනවා. ඒ බැලුවට පස්සේ ඒ අය සම්බන්ධයෙන් අනිත් අය කතා කරන්නේ නැද්ද? මේ අය මෙසේ කටයුතු කළාට අපි අනාගතේ අපි එනවා. අපි ආවොත් අපි මෙහෙම කරනවා. ඔක්කොමලා එක එක්කෙනාට ඇඟිලි දික් කර ඉන්න එකක් තියෙන්නේ.
තමාගේ ජීවිතේ තමන් ලස්සනට හදාගත්තොත් අපි තනියම මැරෙන දවසට අපිට රැකවරණය තියෙයි. ඉතින් ඒ දේවතා දූ ඔන්න පළවෙනි සාදුකාරය ඔහොම පැවැත්තුවා. ඊට පස්සේ ආයේ කාලේ ගත වෙනවා. තව දවසක මේ සංඝ කියන අමාත්‍යවරයා මුහුදේ නාන්ට යනවා. ඒ නාන්ට ගිහිලා ඉන්නකොට දැන් බලන්න මේ පින් කරන තැනැත්තාට ඉතින් ලැබෙන දේවල් මොහු නාමින් ඉන්නකොට මුහුදේ මොහු ඔන්න වතුර යට ගියා. වතුර යට ගිහිල්ලා ආයෙ උඩ එනකොට මෙන්න මහා උරු කඳක් ඇවිල්ලා ඇඟේ හැප්පුණා. මොහු මේ උරු කඳ වතුරින් ගොඩට ඇදලා මේක පලා බැලුවා මොකද්ද මේ? බලනකොට සම්පූර්ණයෙන් මේ උරුව පිරීලා තියෙනවා. ඝන රත්තරන් වලින්. ඔහු තේරුම් ගත්තා මේ රන් ඒකාන්ත කොට තමාට පිනට ලැබිච්චා. මොකද කාත් කවුරුවත් පේන්නේ නැහැ වටේ පිටේ. ඊට පස්සේ රත්තරන් ටික තමන් අරගත්තා. ඒව තමන්ගේ නිවසේ තමන්ගේ මේ අක්කගේ ගෙදර තැන්පත් කරලා ඔන්න ආයෙ වතාව අනුරාධපුර ප්‍රධාන නගරයට යනවා කියලා ඔහු ළඟ තිබුණු වටිනා බඩු මුට්ටු ටිකකුත් අරගෙන ඔහු ගමන් කළා. ඒ යනකොට තවත් භික්ෂුන් වහන්සේ නමක්ව මුණ ගැහෙනවා තිඹිරිගමුව කියන ගම්මානයේදී. ඒ තිඹිරිගමුව ගමේත් මේ භික්ෂුන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා පාත්‍රය හොදගෙන පිණ්ඩපාතේ වැඩියා තමයි මොකුත් ලැබුණේ නැහැ. මොකුත් නොලැබී ආයෙමත් හිස් පාත්‍රය ඇතු උන්වහන්සේ වඩිනකොට මේ අමාත්‍ය පුත්‍රයා දකිනවා. දැකලා වන්දනා කළා. වන්දනා කරලා අර වගේම ඇහුවා අනේ ස්වාමීනි ඔබ වහන්සේ දානි ලැබුණාද? කිව්වා පාසක දානි ලැබුණොත් වළඳනවා. එතකොට මොහු ගාව ඒ වෙද්දී වටිනා දෙයක් විදිහට තිබුණේ 500ක් අගනා කසී සලුවක්. කසී සලුවක් තිබුණා. ඒක කහවණු 500ක් වටිනවා. මේ කසී සලුව හොඳට නමලා ගත්තා. මේක අරගෙන ওই තිඹිරිගමුව ගමේ මේ ගෙදරක් ගානේ ගිහින් තියෙනවා. ගිහිල්ලා ඕන්න අර වගේම බත් මුලක් අරගත්තා. බත් මුලක් අරගෙන මේ බත් මුල භික්ෂුන් වහන්සේ ළඟට අරගෙන ඇවිල්ලා පූජා කළා. පූජා කරද්දී ඉතින් සතුටට ඇස්වල කඳුළු තිබ්බා. ඒක උපාසක මෙච්චර සතුටක් කිව්වනේ ස්වාමීනි මගේ ළඟ තිබුණු වස්තුයින් කහවණු 500ක් අගනා කසී සලුවක් ওই බත් මුල වෙනුවෙන් මම වියදම් කළා. එහෙමයි යෝග ගත්තේ ස්වාමීනි. එතකොට ඒ භික්ෂුන් වහන්සේටත් සංවේගය උපන්නා. මේ බැමිණිටියා සාය කාලේ කැම්බීම නැති කාලේ ඒ භික්ෂුන් වහන්සේ අර දාන පාත්‍රේ පැත්තකින් තියලා භාවනා කළා. උන්වහන්සේ දෙතිස් කුණප මානසිකාරයේ යෙදිලා තියෙන උන්වහන්සේ පුරුද්ද තිබිලා තියෙන එක ඒ භාවනාවෙන්ම පින්වතුනි සියලු කෙලෙස් නසා රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා දානය අනුභව කළා. එතකොට ඔන්න වලගම්බා රජුරුවන්ගේ ඉෂ්ට දෙව්දු ආය සාදුකාර දෙනවා. සාදු සාදු තයා දින්නම් දානං ථානේ පතිට්ඨිතං නුඹ දීපු දානේ සුදුසු භූමියේම පිහිටියා අනුත්තර පිංකෙතේ පිහිටියා. තස්මාතං අනුමෝදාමි සාදු සාදු උපාසක ඔබගේ දානේ මං සාදුකාර දිදී අනුමෝදන් වෙනවා කියලා අනුමෝදන් වුණා. එතකොට රජුරු ඇහුවා ඈ දෙව්දු ඒ පාරේ සාදුකාර දුන්නේ මොකටද? එතකොට ඒ දෙව්දු විස්තරේම කිව්වා. රජතුමනි අර කලිමුන් මං සාදුකාර දුන්නේ සංඝ කියලා එමෙති පුත්‍රයෙකුට. ආන්නේ එයයි ආය වතාවක් මහා වටිනා වස්තු වීදම් කරලා දානය පූජා කළානේ. මට මේ සතුටට මං සාදුකාර දුන්නේ. රජුරෝ ඒ සාදුකාරය අහලත් සංඝ එමෙති ගැන සන්තෝෂයටපත් වුණා. ඉතින් ඕන්න ආයමත් කාලේ ගත වෙනවා. කාලේ ගත වෙනකොට ඔය සිද්ධිය වෙලා ටික කාලයකින් දේවගිරි කියන විහාරයේ වැඩවසන එක භික්ෂුන් වහන්සේ නමක් 12 අවුරුද්දක් මුළුල්ලේම වාත රෝගයකින් මහත් වූ පීඩාවට පැමිණලා වාසය කරනවා. ඒක හොඳ වෙන්නේ අවුරුදු 12ක් තිස්සේ වාත රෝගයක්. මේ වාත රෝගයෙන් හොඳටම අසාධ්‍ය වෙලා හිටපු මේ භික්ෂුන් වහන්සේට උහුල ගන්න බැරි වේදනාවක් එක දවසක් ආවා. ඒ ආපු වෙලාවේ තමන් වහන්සේට උපස්ථාන කරන සාමණේරයන් වහන්සේව කැඳවලා කියනවා ආයුෂ්මතුනි මට යම් පමණක එළඟි තෙලක් ලැබුණොත්
හරි ප්‍රයෝජනයි මේ ඇවිල්ලා තියෙන තදබල වේදනාව මට දුරු කරගන්න පුළුවන්. අනේ එතකොට මේ ස්වාමීන් වහන්සේ එක කළු තැටියක් අරගෙන මේ තැටියට එළඟි තෙල් චුට්ටක් ගන්නම් කියලා ගමේ ඇවිදලා තිනවා. හැබැයි ඉතින් මේ එළඟි තෙල් කඳුලක තරම්වත් ප්‍රමාණයක් මේ භික්ෂුන් වහන්සේට හොයාගන්න බැරුව ගියා සාමණේරයන් වහන්සේට. මේ සාමණේරයන් වහන්සේව අතරමඟදී අර සංඝ ඇමතිට හම්බ වෙනවා. හම්බෙලා ඇහුවා ස්වාමීනි ඔය කළු තැටියකුත් අරගෙන ඔබ වහන්සේ කොහිද වඩින්නේ? එතකොට සාමණේරයන් වහන්සේ විස්තරේ කිව්වා. අනේ එහෙමනම් ස්වාමීනි මම බෙහෙත් ටික හොයලා දෙන්නම් ඔබ වහන්සේ ඔහොම වැඩ ඉන්න කියලා මේ සංඝ ඇමති අර කළු තැටිය ඉල්ලගත්තා. ඉල්ලගෙන දැන් ගයක් ගානේ සංඝ ඇමති යනවා. ගිහිල්ලා එක ගෙදරකින් ඇහුවා අනේ කලගුති මේ එළඟි තෙල් තියෙනවා නම් ඒ එළඟි තෙල් චුට්ටක් මට දෙන්න මං වටින දෙයක් දෙන්න. එතකොට එක ගෙදරක මිනිස්සු ගාව එළඟි තෙල් තිබුණා. ඒ එළඟි තෙල් ටික මේ සංඝ ඇමති ගත්තේ පින්වතුනි කහවණු 8ක් අගන තමන් ළඟ තිබුණු වටිනා ආභරණයක් උකස් කළා. කහවණු 8ක්. ඒ කහවණු 8ක් අගන එක දීලා තමයි ගිතෙල් ඩිංගිත්තත් මේ එළඟි තෙල් ඩිංගිත්තක් අරගත්තේ. ඒකත් අරගෙන ඕන්න අර සාමණේරයන් වහන්සේ ළඟට පැමිණුණා. ඒ පැමිණිලා සාමණේරයන් වහන්සේට මේ එළඟි තෙල් දුන්නා. ඒ තෙරුන් වහන්සේත් එක්කම විහාරයට ගිහිල්ලා බෙහෙත් හදන්නත් උදව් කළා. ඒක ඖෂධත් එක්ක කකාරවලා අර 12 අවුරුද්දක් තිස්සේ ව්‍යාධියෙන් පෙළිච්ච තෙරුන් වහන්සේට නස්න කරන්න දුන්නා. හරි පුදුම සහගතයි මේක මේ ශ්‍රද්ධාවෙන්ම ගත්ත ගිතලක් හින්දා වෙන්නේ නැති. මේක කරපු ගමන් 12 අවුරුද්දක් තිස්සේ තිබුණු රෝගේ සම්පූර්ණයෙන්ම සංසිඳුණානේ. සම්පූර්ණයෙන්ම සංසිඳුණා. එතකොට හරි සන්තෝෂයි සංඝ ඇමතිට ඇස් වලට කඳුළු පිරුණා. එතකොට අර තෙරුන් වහන්සේ කිව්වා උපාසක නුඹේ මහන්සිය නිසා තමයි මගේ මේ ව්‍යාධිය සම්පූර්ණයෙන්ම සංසිඳුනේ. එතකොට ඒ උපාසකට කියුණා අනේ එහෙමයි ස්වාමීනි ඔය ගිතෙල් ඩිංගිත්ත මං ගත්තේ කහවණු 8ක් වියදම් කරලා. අනේ මට හරි සන්තෝෂයි. ඔබ වහන්සේ ව්‍යාධියෙන් නැගිට්ටා. එතකොට ඒ තෙරුන් වහන්සේට හරි සංවේගයක් උපන්නා. ඒ තෙරුන් වහන්සේ බෙහෙත් පිනිස අරගත්ත ගිතෙල් වලට අමතරව තව තෙල් චුට්ටක් ඉතුරු වුණා. ඒ ඉතුරු වෙච්ච තෙල් ටිකෙන් බුදුරජාන් වහන්සේ උදෙසා පහනක් දැල්වලා ඒ පහන පූජා කළා භාග්‍යතුන් වහන්සේට. බලන්න. අර උපාසකගේ පින මහත්ඵල කරවපු හැටි. දැන් බෙහෙතට අරගත්ත ගිතෙල් ඉවරයි. ඉතුරු ගිතෙල් ටිකෙන් බුදු පහනක් දැල්වා පහන පූජා කළා. පහන පූජා කරලා නිරෝගී වෙච්චි ඒ තෙරුන් වහන්සේ මෙබඳු උපාසකයෝද සිටින්නේ නොවේ. ඒ උපාසකයෝ නිසා අපි සුවය ලබන්නේ නොවේ කියලා කල්පනා කරලා තදබල වීරියකින් භාවනා කළා. ඒ උත්තමයා උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ඒ උතුමන් අරහත්ත්වයට පත් වෙනකොට අර දෙව්දුව ඔය ඔක්කොම විස්තරය දකිනවා. ඒ දෙව්දුව තුන්වෙනි වතාවෙත් සාදුකාර දෙනවා. සාදු සාදු තයා දින්නන් දානේ දානං ඨානේ පතිට්ඨිතං නුබදීපු දානේ හරිතනම පිහිටියා තස්මාතං අනුමෝදාමි සාදු සාදු උපාසක. ඉතින් උපාසකේ ඔබේ ඒ දානේ මං සාදුකාර දීලා අනුමෝදන් වෙනවා කියලා ඔන්න දානේ අනුමෝදන් වුණා. දැන් දාන අනුමෝදනා කීයද? 3යි. එකම කෙනෙක් වෙනුවෙන් දෙව්දුවක් 3 පාරක් සාදුකාර දුන්නා. වළංගම්බා රජු අහනවා දෙව්දුවගෙන් මේ පාර මේ දෙව්දුව අනුමෝදන් වුණේ මොන පිනක්ද? කිව්වා අර සංඝ ඇමතිමයි. ඒ සංඝ ඇමති පුත්‍රයාම මෙහෙම භික්ෂූන්ට ගිතෙල් පූජා කරලා එළඟි තෙල් පූජා කරලා අනේ භික්ෂුවක සූපත් කළා. ඒ උත්තමේ අරහත්ත්වයටපත් වුණා. රජුරු හරි සතුටු වුණා. දැන් රජුරුව මේ 3 වතාවක් ඔහු ගැන ඇහුවනේ. රජුරුව කල්පනා කළා මේ බඳු පුරුෂයෙක් මගේ ළඟ හිටියොත් එහෙම මට රාජ්‍ය කරගෙන යන්න සෑහෙන පහසුයි. එතකොට රජුරුව කියනවා එක රාජපුරුෂයෙක්ව අමතලා ඔය කියන සංඝ නම් වූ අමාත්‍ය පුත්‍රයා ඉන්න තැනකින් හොයාගෙන වරෙන් කියලා රාජපුරුෂයෙක්ව පිටත් කළා. ඉතින් මේ රාජපුරුෂයා ඒ කාලේ බැමිණිටියා සාය තියෙන කාලේ ඒ දැන් පරීක්ෂා කර කර සංඝ ඇමතිව හොයාගෙන ඇවිද්දා. ඔය ඇවිද යනකොට මේ රාජපුරුෂයාට එක තැනකදී මේ සංඝ අමාත්‍ය පුත්‍රයාව දකින්න ලැබිලා දැන් හැමෝගෙම අහනවා ඔබ කවුද එහෙම කියලා.
ඉතින් සංඝ ඇමතිව අඳුනගත්තා. අඳුනගත්තට පස්සේ හරි සන්තෝෂයටපත් වෙලා කියනවා අපේ වළංගම්බා මහා රජුරෝ ඔබවම හොයනවා. අනේ මටත් ඔබව එකතු කරගෙන ගියොත් එහෙම සම්පත් ලැබෙවි. ඒ නිසා මගෙත් එක්ක යමුකෝ කිව්වා. ඉතින් සංඝ ඇමති සන්තෝෂෙන් මේ රාජපුරුෂයත් එක්ක වළගම්බා රජුරුවන්ව දකින්න පිටත් වෙනවා. මේ පිටත් වී යනකොට පින්වතුනි සෑගිරි වෙහෙර තියෙන තැනදී සංඝයා වහන්සේට වැඳ නමස්කාර කරලා යන්න ඕන කියලා මේ සංඝ ඇමති කල්පනා කළා. ඒ කාලේ එහෙම තිබිලා තියෙන උපාසක පිරිසට සාමාන්‍යයෙන් තමන් ගමන් ඇවිද යද්දී විහාරස්ථානයක් අසපුවක් සංඝයා වැඩ ඉන්න තැනක් දැක්කොත් එහෙම ඒ සංඝයාට ගරුසරු දක්වලා යන එකක් තිබිලා තියෙනවා. එතකොට ඔන්න ඒ විහාරයට ගොඩ වදිනකොට එක අරහත්ත්වයට පත්වෙච්ච භික්ෂුන් වහන්සේ නමක් තමන් වහන්සේගේ මේ සිවුරේ යම්කිසි කොටසක් ඉරිලා දිරලා ගිහිල්ලා අවසන් වෙලා ඒ කොටස පිළිවෙලක් කර කර හිටියා. ඒ පිළිවෙලක් කර කර ඉන්නකොට ඒ උත්තමයන් වහන්සේට ඒක සම්පූර්ණ කරගන්න බැරුව ගියා. රෙදි මදි. රෙදි මදි නිසා උන්වහන්සේක අකුලන් ලැහැත් වෙන වෙලාවේ තමයි දැන් මේ උපාසක මෙතෙක් එන්නේ. ඒක හරි පුදුම එකක්. පින් කරගනු කැමති කෙනාට පින කර ගැනීම පිණිස අවකාශ පසුබිම තමන් ඉස්සරහට එනවා. දැන් බලන්න පිණ්ඩපාතේ වැඩම කරපු භික්ෂුවා පිණ්ඩපාතේ දාන්නේ නොලැබී සංඝ ඇමතිට මුණ ගැහෙනවා. පින් කරන්න කැමති කෙනාට මුණ ගැහෙනවා. ඊළඟට ගිලන් වෙච්ච භික්ෂුන් වහන්සේ නමකට තෙල් හොයාගෙන එනකොට ඒ සාමණේරයන් වහන්සේව සංඝ ඇමතිට මුණ ගැහෙනවා. පින කරන කෙනාට ඒකට අවස්ථා මුණ ගැහෙන විදිය පින්වතුනි හරි පුදුමයි. ඊට පස්සේ අර සංඝ ඇමති ඉක්මනට මේ තෙරුන් වහන්සේ ළඟට ලං වුණා. "ඇයි ස්වාමීනි ඔක අකුලන්නේ ඔය? ඔකිට වැඩ තාම ඉවර නෑනේ." කිව්ව නෑ උපාසක ඉතින් අපිට රෙදි අඩුපාඩුවක් තියෙනවා. යම් කාලයක රෙදි කෑල්ලක් ලැබුණොත් ඉතුරු අඩුව සම්පූර්ණ කරනවා. එතකොට මේ උපාසක තමන්ගේ ඉන ඇඳගෙන තිබුණු සලු වලින් ඉතා වටිනා 500ක් අගනා කසී සලුවක් ගත්තා. ඒ කසී සලුව අරගෙන මේ මුළු කසී සලුවම දෙන්න බෑ. ඔහු ඉනට ඇඳගෙන ඉන්න එකනේ. ඒ කසී සලුවෙන් කොටසක් කඩුව අරගෙන කැපුවා. කපලා අර ස්වාමීන් වහන්සේගේ සිවුර කරගන්න උවමනා කරන තරම් ප්‍රමාණයක් කපා තමන් ඇඳ සිටිපු ඇඳුමින් ඒ ස්වාමීන් වහන්සේට කොටසක් පූජා කළා. ඒ ස්වාමීන් වහන්සේ මේ මොහොතේම සිවුර කෙරෙව්වා. ඒ සිවුර කරවනකොට ඒ මහා පිංකමත් අර දෙව්දු අනුමෝදන් වෙනවා. වළගම්බා රජුරුවන්ගේ ඉෂ්ට දෙව්දු සාදු සාදු තයා දින්නම් දානේ ඨාණං පතිට්ඨිතං උපාසකේ නුඹ දීපු දානේ හරි තැනම පිහිටියා. මම මේ දානේ අනුමෝදන් වෙනවා සාදු සාදු උපාසක කියලා ඔන්න අනුමෝදන් වුණා. ඒ අනුමෝදන් වෙනකොට ආයෙ රජුරුව අහනවා දැන් ඒ පාර මේ දෙව්දු මොකක්ද අනුමෝදන් වුනේ? කිවර එතුමනි අර සංඝ ඇමතිමයි. ඔහු මෙහෙම මහ පුදුම සහගත දන් දෙනවනේ. ඉතින් ඕන්න ඔහොම තමයි ඒ සංඝ ඇමතිගේ කතාව. අවසානයේ සංඝ අමාත්‍යවරයා වළගම්බා රජුරුව අසලට පැමිණිලා වළගම්බා රජුරුවන්ට වැඳ නමස්කාර කළා. වළගම්බා රජු මේ සංඝ ඇමතිව රාජ භාණ්ඩාගාරික තනතුරටපත් කළා. එයි බලන්න ධනයට ලෝභ නැති කෙනෙක් මේ. රජුරු අඳුනගත්ත ලස්සන බලන්න. ධනයට ලෝභ නැහැ මොහු. තමන් ළඟ තියෙන දහස් ගණන් අගනා වස්තුව දානයක් පිණිස එක සැනකින් අතහරින්න පුළුවන් ඔහුට. ඔහු තමන්ගේ ධනයට ලෝභ නැති කෙනෙක්. ඒ නිසා රාජ භාණ්ඩාගාරික කියන තනතුර මේ සංඝ අමාත්‍යයට ලබා දුන්නා. මේ සංඝ අමාත්‍යයට හරි සැදැහැති බිරිඳක් ලැබෙනවා. ඒ බිරිඳේ කතාවත් හරි පුදුම සංඝගත කතාවක්. ඇගේ නම සංඝදත්තා. මේ සංඝදත්තාව යම් මේ තැනකදී සංඝ අමාත්‍යවරයාට දකින්න ලැබෙනවා. හරි උත්තම රූප සම්පත්තියක් තිබුණු ස්ත්‍රියාවක්. මේ ස්ත්‍රියාවව හාද කරගෙන සංඝ අමාත්‍යවරයා අනුරාධපුරයට එකතු කරගෙන ආවා. ඒ එකතු කරගෙන එනකොට මේ සංඝදත්තාගේ ප්‍රසාදේ කොච්චරද කියලා කියන්නේ දක්ඛින මහා චෛත්‍ය රාජයාත් රුවන්වැලි මහා සෑයත් දැකලා තමන්ගේ ආදරණීය පෙම්වතාට සංඝ ඇමතිතුමාට කියනවා අනේ මං හරි කැමති මේ චෛත්‍ය දෙකේම දජපතාක බඳවා පූජාවක් කරන්නට.
අනේ මට ඒකට අවස්ථාවක් හදා දෙන්නකෝ මෙයා කිව්වා. ඔන්න බලන්න ඒ සදැහැති පෙම්වතියෝ පෙම්වතුල්ලාට කියලා තියෙන ඒවා. මං හරි ආසයි මේ සෑරජුන්ට දජපතාක බඳවා පූජා පින්කමක් කරන්න සත්කාරයක් කරන්නට මට මේ ඒකට අවකාශයක් හදා දෙන්නකෝ කියලා දැන් මේ ඉල්ලුවේ කුමක්ද? සෑය පුදන්න ඉල්ලුවේ. ඒ තමයි පැහැදීම. දැන් අද කාලේ සමහරට විකාර කරගන්නව නේද? මේ පෙම්වතුල්ලා එක්ක සෑය වදින්න ගිහිල්ලා පෙම්වතුන් පෙම්වතියෝ සෑරජන් වහන්සේලාගේ ළඟ සමහරට විකාර ප්‍රාර්ථනා කරනවා. සෑය වැඳලා පතනවා මේ ජීවිතය එකතු වෙච්ච අපි දෙන්න කිසිම කරුණක් මත වෙන් නොවේවා. සෑය වැඳලා පතනවා සමහරට ಜಾති සංසාරේ අපි දෙන්නාම එකතු වේවා. ඔය වගේ මහා විකාරනේ. නමුත් බලන්න සෑය දැක්ක ගමන් ඒ පෙම්වතියට මොකද්ද මතක් වුනේ? සෑය පුදන්න ඕන. මගේ පෙම්වතාත් එක්ක මං සෑරජන් වහන්සේට මහා පූජාවක් කරන්න ඕන. දජ පූජාවක් කරන්න ඕන කියලා කල්පනා කළා. එතකොට මේ සංඝ අමාත්‍යතුමා ඇගේ කීමට මහ විශාල දජපතාක නංවල ලස්සන පූජාවක් කළා. ඒ ලස්සන පූජාව කොයිතරම් ආශ්චර්ය ජනක එකක් වුණාද කියලා කියන්නේ මේ පූජාව දකිනකොට මේ පූජා පින්කම කෙරෙන අවස්ථාවේ මේ පූජාව දැනිලා තියෙනවා සක්දෙව් රජුන්ට. දෙදෙව්ලොවට අධිපති සක්දෙවිඳුන්ට මේ පූජාව දැනුණා. ඒ සක්දෙවිඳු මේ සංඝදත්තා කියන ස්ත්‍රියාව වෙනුවෙන් විස්කම් දෙව්පුතු ලවා සම්පූර්ණයෙන්ම අගනා වූ වටිනා වූ වස්ත්‍ර පොට්ටනියක් මවන්න සැලැස්සුවා. දෙවිවරුන්ගේ වැඩ. දැන් ඒවා අපට එකපාර පැහැදිලි කරගන්න අමාරුයි. මොකද දෙවිවරුන්ගේ හිත පහදින්න ඕනේ එහෙම දේවල් වෙන්න. සංඝදත්තාව ගැන හිත පැහැදුනා. මේ වගේ දුර්භීක්ෂ සමයක මිනිස්සු මේ පිනක් දහමකට යොමු වෙනවට වඩා මිනිස්සු තමන්ගේ ජීවිතේ ගැට ගහ ගන්න මහන්සි වෙන කාලෙක මේ අය කරපු පින්කම සක්දෙවිඳුට දැනුණා. සක්දෙවිඳු විස්කම් දෙව්පුතුට අනු කළා සංඝදත්තාවගේ සන්තකේ පවතින විදිහට ඇය කොච්චර රෙදි ගත්තත් ඒ වස්ත්‍ර අවසන් නොවන විදිහට රෙදි පොට්ටනියක් මවන්න කියලා. එතකොට විස්කම් දෙව්පුතු තමයි ඒක කළේ. දැන් මේ සංඝදත්තාගේ ජීවිතය ගැන කියනකොට මෙහි කියවෙනවා ඒ සංඝදත්තාත් සංඝ අමාත්‍යාත් අඹුසැමියෝ බවට පත් වෙලා හරියට සලු පිළිදන් දීලා තිනවා අර පොට්ටනියේ. ඒ පොට්ටනියේ විශේෂත්වයක් කියනවා. කොච්චර දුන්නත් ඉවර වෙන්නේ නැත. මොකක්ද ඒකේ විශේෂත්වය පිංගුතුනේ? කොච්චර දුන්නත් ඉවර වෙන්නේ නැත. ඔබ අහලා ඇති ඇතැම් පින්වන්තයන්ගේ පුණ්‍ය එරදියට බත් මුට්ටි මෙවුනා කියලා කොච්චර බත් බෙදුවත් ඉවර වෙන්නේ නැති. ඇතැම් පින්වන්තයන්ගේ පිනට මේ නොයෙකුත් කහවණු මුට්ටි මෙවිලා තිනවා. ඒ මුට්ටියෙන් කොච්චර කහවණු දුන්නත් ඉවර වෙන්නේ නැහැ. දැන් මේක ගැන ඇතැම් හිතනවා මෙවුවා මේ බොරුවට ගොතාපු සුරංගනා කතා එහෙම මේ ඉවර වෙන්නේ නැති වෙන කල් දෙන්න එහෙම මවන්න පුළුවන්ද කියලා. එහෙම හිතනවා. ඇත්තෙම පිංගුතුනේ මේ කතාව ටිකක් පොළුල්ල හිතන්න ඕන. ඉවර වෙන්නේ නැති වෙන්න මේකෙන් වස්තුව ගලනවා කියලා දැනගන්න ලැබෙන්නේ කොහොමද? ඉවරයක් නැතුව දන් දෙන නිසා. Tamanට ලැබිච්ච බත් මුට්ටිය Taman හංගගෙන ඉන්නවා නම් ඒක කොච්චර බෙදුවත් ඉවර වෙනවද නැද්ද කියන එක Tamanට බලන්න පුළුවන්ද? බෑ. දහස් ගාණක් උදෙසා මේ බත් මුට්ටිය මම බෙදන්න ඕන කියලා හිතන කෙනෙකුට තමයි තේරෙන්නේ බෙදන්න මේක ඉවර වෙන්නේ. එතකොට ඉවර නොවුනේ මොකද්ද? බත් මුට්ටිය නෙවෙයි ඇත්තටම. ඉවර නොවුනේ අර කහවණු නෙවෙයි. ඉවර නොවුනේ සලුපිලි නෙවෙයි. ඉවර නොවුනේ දාන චේතනාවයි. දෙනවා කියන අදහස ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා නේද කොච්චර සලු ගත්තත් කොච්චර සලු තිබ්බත් දෙනවා. සාමාන්‍ය ගෙවල් දොරවල් වල ගත්තොත් එහෙම සලුපිලි කබඩ් ඇතුලේ පුරවලා අනිකුත් භවෝග සංපත් පුරවලා ඒවා දෙන්න ඉවර වෙයිද නැද්ද කියලා බලන්නවත් දෙන්නේ. එහෙම නේද තියෙන්නේ. ඒකයි මේ කතා ප්‍රවෘත්ති මේ සිදුවීම් අපි හොඳ නුවණින් සලකලා බලනවා නම් අපිට ඒ උතුම් ගුණාංගේ මල්ල ගන්න පුළුවන්. දෙවුරු ආසා කළේ මොකේටද? දන් දීමට ආසා කළා. දන් දෙන තැනැත්තෝ දකිමින් දෙවුරු සතුටු වුණා.
ඉතින් මේ සංඝ අමාත්‍යවරයාටත් සංඝ දත්තා අමාත්‍ය ඒ දුවටත් ඒ ජීවිතය තුළ අඹුසැමියෝ වශයෙන් එකට එකතු වෙලා බොහෝ පින් රැස් කරගන්නට වාසනාව ලැබුණා. ජීවිත අවසානයේ දෙමහල්ලෝම දෙව්ලොව ඉපද මහත් වූ දිව්‍යාශ්චර්ය ලදහ. එහෙමයි සද්ධර්ම අලංකාරයේ මේ පුවත අවසන් කරන්නේ. ඒ ජීවිතෙන් පස්සේ මිය පරලෝ ගිහිල්ලා ඇස් පියාගත්තේ දෙන්න දෙව්ලොවේ උපන්නා. දෙව්ලොවේ ඉපදිලා මහත් වූ දිව්‍ය ආශ්චර්ය ලැබුවා. ඉතින් අපිට අද මේ ඉගෙන ගත්ත කතා පුවත අපේ ජීවිතෙත් දෙවියන් සාදුකාර දෙන ජීවිතයක් බවට පත් කරගන්න උදව් වෙයි. හොඳට සරණේ පිහිටන්න. හොඳට සීලවන්ත වෙන්න. හොඳට දම්පැන් පූජා කරන්න. තමන්ගේ ගුණධර්ම තමන්ගේ හිතට සතුටින් ඇති කරන ආකාරයෙන් ගොඩනගා ගන්නට. ඇත්තෙන්ම දෙවිවරු බාහිරින් සාදුකාර දුන්නත් නැතත් වඩාත්ම වටින දේ තමයි තමන්ගේ හිතට එකගව තමන් ලස්සන ජීවිතයක් ගොඩනගලා නම් තමන්ට සතුට උපදින. මේක නේද වැදගත්ම දේ. දැන් සංඝ අමාත්‍යවරයා තමන්ගේ ජීවිතය ගැන හැරී බලනකොට තමන් කටයුතු කරපු විදිහ ගැන හිතෙද්දී ලොකු සතුටක් නැද්ද? සංඝ දත්තාව කටයුතු කරපු විදිහ හිතද්දී ලොකු සතුටක් නැද්ද? තම තමන්ට සතුටක් තියෙනවා. ඒ නිසා පින්වතුන්ලාත් දෙවියන්ගේ සාදුකාර ලබන දෙවියෝ නමට වඳින ජීවිතයක් ඇති කර ගන්නට තමන්ගේ හිත පිහිටුව ගන්න. ඒ උදෙසා සදහවත් පින්වතුන්ලා කොයි කාටත් තමන්ගේ ජීවිතේ හොඳට සරණේ පිහිටුවා ගන්නට වාසනාව ලැබෙත්වා. හොඳට සිල් සමාදන් වෙලා සිල් සුරකින්ට පින්වතුන්ලට වාසනාව ලැබෙත්වා. පොහොය දවස්වලට නොවරදවා අදි සීලයන්ගේ උපෝසත සීලයන්ගේ හික්මෙන්ට පින්වතුන්ලාට හිත් පහළ වෙත්වා. තමන්ට ලැබෙන හැම මොහොතකම අනුන්ගේ සැපේ වෙනුවෙන් දන් දෙන්න පින්වතුන්ලාගේ සිත් පිහිටාවා. මනාකොට සිත කය වචනින් ගුණධර්ම පුරාගෙන මේ ගෞතම සාසනයේ පිහිට පිළිසන්න රැකවරණ සලස ගන්නට පින්වතුන්ලා කොයි කවුරුත් අපේ සියලු දෙනාම වාසනාවන්තයෝ වේවා. සාදු සාදු සාදු. රැස්කල පින සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වෙන සියලු දෙවියෝ දිව්‍ය සැපෙන් දිව්‍ය ආශ්චර්යෙන් වැඩේවා. ඒ දෙවියන්ගේ නිරන්තර රැකවරණ ආශිර්වාද සියලු දෙවියෝ අපට නොඅඩුවම සලසවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් වෙලා ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුනා උදාරතර පුණ්‍ය ධර්මයේ මහමෙවුනා වාසී රටලෝක වාසී මහා සංඝරුවන්ටත් සිල්ගුණ පුරන පින්වත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින උපාසක උපාසිකාවන්ටත් අනුමෝදන්ව ගෞතම සාසනයේ ධර්මාවබෝධයෙන් සැනසේවා. සාදු සාදු සාදු. අද ධර්ම දාන සිදු කළා වූ ඒ පින්වත් හැමදෙනා නමින් මියගිය පින්වත් SW වනිගසේකර මහත්මයාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. පවුල් වල මිය පරලෝයන්ට යෙදුණු සියලු ඥාති සමූහයාටද මේ පින් අනුමෝදන් වෙත්වා. මිය පරලෝයන්ට යෙදුණු සියලු රණවිරුවන්ටද පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනාගේ පරලෝ ජීවිත සැපයටපත් වේවා. ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත් මිදෙත්වා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරමු. ධර්ම දාන සිදු කළේ පින්වත් තරංගා චතුරී සුභා සහ නිපුණී යන ඒ පින්වතුන්ලා ඇතුළු පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙලා සියලු දෙනා නිදුක් නිරෝග සුව ලබත්වා. දීර්ඝායුෂ ලබත්වා. තම තමන්ගේ ජීවිතවල කරන කියන රැකී ආරක්ෂා ආදියත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සෑම සියලු දේත් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. කරදර බාධා වූ ජීවිතයට යම්තාක් ඇද්ද සියල්ල දුර වෙලා සැනසෙල්ලේම තම තමන්ගේ ජීවිත ගත කරන්න පින්වතුන්ලා කොයි කවුරුත් වාසනාවන්ත වෙත්වා. අද ධර්ම දාන සිදු කළ ඔබටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් සැමටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් සුපින්වතුන්ලා හැම දෙනාට මේ ගෞතම බුදු සසුනේම උතුම් වූ ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබෙත්වා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.